නෙමෙයි. මේ පැත්තේ යනවා බිඳුවේ ඉඳන් පොලිමක් එනවා. බිඳුවේ ඉඳන් මොකද්ද? පොලිමක් එනවා. මෙව්වා අපිට කියනවා දැන් මේ පැත්තෙත් ඒ වගේම එකක් තියෙනවා. මේ පැත්තේ තියෙන 89 ඉඳන් පටන් ගන්න එක. ඔන්න ඔය එකක්. මේ උඩින් තියෙනවා 0 10 20 30 ඔහොම කියලා 60 වෙනකන් තියෙනවා මේ උඩින්. මේ පැත්තේ තියෙනවා අර අන්තරේ තියෙනවා වගේ 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 9 වෙනකන් තියෙනවා. දැන් මේ වගේ ගානක මේ කොහොමද සයින බලන්නේ අපි? අපි සයින බලන හැටි ගැන අපි මේ කතා කරන්න ළමයි. අපි කොහොමද සයින බලන්නේ? දැන් පුතා බලන්න අපිට දුන්නොත් එහෙම ඔන්න මම ගානකට එනවා පුතේ. හරිද? ගානකට ඇවිල්ලා අපි කතා කරනවා. අපිට දෙනවා ඔන්න උදාහරණ ගානක් ඔය පිටුව 4 උඩ හිස් තියෙනවා. ඒ හිස් වලදී මේවා කරගන්න පුළුවන්. හරි? 43 20 කියලා දෙනවා. දැන් අපි මේ 43 20 හොයන්නේ මෙන්න මෙහෙම හොඳට අහගන්න. මෙයා 43යි කියලා හිතමුකෝ අපි. ඔය තියෙන්නේ 43. මේ පේලිය අපි ගණන් ගන්නෙ නෑ. මේ පේලිය ගණන් ගන්න යටින් බයිවල් ලියලා තියෙනවා කොසයින් කියලා ලියලා තියෙනවා ඒව ගණන් ගන්න නෑ. අපිට අදාළ වෙන්නේ ප්‍රකෘති සයින් කියන වගුව විතරයි. මම ලඝු ගණක පොතක් තියාගන්න කිව්වා ළඟට. ප්‍රකෘති සයින් කියන වගුව පෙරලගෙන මම මේ කියන එකත් එක්කම යන්න. ඔන්න මේ 43. 43 20 කිව්වම 43 කෙලින් මෙහෙන් 20 වෙන එක්කෙනාව බලලා මෙතන ඉන්න කෙනාව කියනවා ළමයි. 43 20 මට එනවා උදාහරණ විදිහට මම ගත්තොත් මෙතන 43 20 දෙනවා 68යි 62ක් එනවා. 68යි 0.68යි 62ක් එනවා. ඊළඟට ඔන්න මම එනවා දැන් මෙයත් එක්කම සම්බන්ධ වෙන ගානකට 43 24 එනවා ඔන්න 43 24 දැන් යාව බලද්දී මේ 43 20 බලලා ඒකට ආවනේ උත්තරයක් 0.68යි 62ක් ආවනේ අපි ඒ පේලියේම ඔහොම තියලා ඔහොම අඩිනුල තියලා මෙන්න මේ 4 වෙනියට ඉන්න කෙනා කවුද කියලා බලමු. දැන් මේකේ හැටියට ඉන්නවා පුතේ 4 වෙනියට 43 20 අන්තරේ පැත්තේ 4 වෙනියට ඉන්නවා 8 කියලා. මං ඒ 8 මෙයාට එකතු කරගන්නවා. ඔන්න එකතු කරගද්දි මට එනවා පුතේ 10 2යි 10 බිංදුව දාන්න එකක් ඉතුරුයි 1යි 6යි 7යි මෙතන එනවා 8යි 6යි බිංදුවයි කියලා. එතන එනවා 0.68යි 70යි කියලා. ඔන්න තමයි සයින බලන්නේ. සයින බලන්නේ, ටැන්ජන් බලන්නේ. එතන කොසයින බලන එක පොඩි වෙනසක් තියෙනවා. සයිනයි ටැන්ජන්යි බලන්නේ මේ විදියටම. හරිද? සාමාන්‍ය ලඝු බලන විදියටම. මුලින්ම මෙයාගේ මෙයාව හොයා ගන්නවා. පස්සේ ඒ අදාළ අන්තිම ටීම් ඉලක්කම මේ දැන් මේක 43 20 බැලුවා. 43 24 බලද්දි 20 බැලුවා 4 වෙනියට ඉන්න කෙනාවත් එකතු කරා. එහෙමයි කරේ. මම තව එක උදාහරණ ගන්නකට එන්නේ. මේ ගණන් ටික ලියා ගන්න ඕනේ. මම තව එක උදාහරණ ගන්න කියනවා මම මෙතනින් ගන්න ඒක මම බලලා කියනවා. ඔයාලට මම මුලින් මේක බලන්න තප්පර 30ක් දෙනවා තනියෙන් බලන්න. බලමු ඔයගොල්ලෝ හරි කියයිද කියලා. හරිද? ඔයාලා දැන් තනියෙන් කල්පනා කරලා බලන්න සර් කියප එක මට පැහැදිලි වුණාද කියලා බලන්න මම තනියෙන් බලන්න යන්නේ කියලා. හරි? ඔන්න 53 29. ඔක තමයි ඔයගොල්ලෝ බලන්න දෙන ගන්න. බලමු බලන්න හරියද කියලා.
මගේ නම් තප්පර 30 ඉවරයි. මම දන්නේ නැහැ ඉතින් අපේ පුතාලාගේ තප්පර 30 ටිකක් වෙනස්ද දන්නේ නැහැ. ඒ නිසා ඉක්මන් කරන්න ඕනේ. මම තා චූට්ටක් වෙලා දීලා මම පටන් ගන්න උත්තරේට. හරි පුතේ. මම ඔන්න හිමීට දැන් ඒ ගානට එනවා බලා ගන්නට. 53 20 මම බලනවා මෙතන 53 20 53 20ට මට එනවා පුතේ මේ පැත්තේ නෑ 44 ඉවරයි මේ පැත්තට එන්න වෙනවා මට මේ පැත්තේ තියෙනවා පුතේ 53 20 වෙනුවට තියෙනවා අපිට 80යි 21 කියලා. කවුද කියන්නේ 80යි 21 කියන්නේ බිංදුවයි දශම කියලා ලියා ගන්න ඕනේ. හරි. එතකොට එයාගේ 80යි 21ට අපිට එකතු වෙනවා පුතේ හරියටම ගත්තොත් එහෙම 9 වෙනියට ඉන්න කෙනා. මේකේ 9 වෙනියට ඉන්න කෙනා. එතන ඉන්නවා 16ක්. 21ට 16ක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න 1යි 6යි 7යි 2යි 1යි 3යි 0යි 8යි 0යි කියලා 0යි දශම 80යි 37ක් කියලා. ඔයාලට ඒක හරි ගිහිල්ලා නම් ඔන්න ගොඩක් හොඳයි. දැන් අපි යම් පිටු අංක 4 තියෙනවා ගණන් 8ක්. පිටු අංක 4 තියෙනවා ගණන් 8ක්. ඒ ගණන් 8ම හදන්න ගන්න. ඒ ගණන් 8ට මම දෙන්නම් මිනිත්තු ඔයාලට 5ක් ඇති. 5ක් විතර වෙද්දී ඔයගලන්ට හොයාගන්න පුළුවන්.
හරි කාටට තව වෙලා ඕන නම් මම කියන්න මම බලන්න යන්නේ හරි මේකේ ඔන්න එකින් කියනවා ඔයගොල්ලන්ට මම ලියන්නේ නැහැ පුතේ බෝඩ් එකේ ලියන්නේ නැහැ කියනවා දෙපාර කියනවා ගාන ඔයාලා ආයෙ වැරද්ද දාගන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් අපිට මොකෝ දශම ස්ථානික හරි මොන හරි පොඩි ගැටලුවක් ඔයාලට එනවා කියලා එහෙම ගැටලුවක් තිබ්බොත් එහෙම ඔයාලා අනිවාර්යෙන්ම WhatsApp එකේදී මගෙන් අහන්න මම එකින් එක කියනවා රොබි ලකම් 1 39යි 90 රොබි ලකම් 1 39යි 90 රොබි ලකම් 2 71යි 73 71යි 73 රොබි ලකම් 3 87යි 84 87යි 84 ඔක්කොම විගර්ස වෙන්නේ හතරවෙනි එක 0.58යි 43 58යි 43 පස්වෙනි එක 82යි 40 82යි 40 හයවෙනි එක 22යි 35 22යි 35 හත්වෙනි එක 95යි 15 95යි 15 අටවෙනි එක 79යි 76 79යි 76 බලන්න හොඳ ඉඩ කඩ තියලා තියෙන එකතු කරලා එහෙම ගන්න ඕනේ නැහැ. ඒකවල ගන්න පුළුවන් වෙන්න. දැන් ලියනවා මේ sin theta හොයන්න. ඒ කියන්නේ අපි කියනවා අපිට දැන් උත්තරේ දෙනවා. අපි කිව්ව උත්තරේ අපිට දෙනවා මෙන්න මෙහෙම. 0.7853 කියලා දෙනවා. මොනවද දෙන්නේ? අන්න එකක් තව එකක් 0.4674 කියලා දෙනවා. ඔන්න ඔය දෙන්න තමයි ගණන් තියෙන්නේ. අපි බලනවා පුතේ මේ 7853 මේ වගුව ඇතුලේ කොහේ හරි තැනක තියෙන්න ඕනේ. 7853 අපි යා කොහෙද ඉන්නේ කියලා හොයනවා. නම් සර් තවා ගන්න පුතාලට පොඩ්ඩක් බලන්න 7800 ගණන් 7800 ගණන් ආවම මේකේ තියෙනවා 7844 තියෙනවා ආයි 62 තියෙනවා 7844යි ආයෙත් තියෙනවා 7862යි දැන් වඩාත්ම සාර්ථක උත්තරය වෙන්න ඕනේ 44 මොකද අඩු එක්කෙනාව ගන්න ඕනේ අපි සාමාන්‍ය ලඝු වල සයින් වල ටෑන් වල මොනවල වුණත් අඩු එක්කෙනාව ගන්න අපි එතකොට 7844 තමයි මෙයාට හරියන්නේ එයා ඉන්නේ පුතා 51 40 අපි යාව ගන්නවා 51දී 40යි කලා කියලා ගන්නවා මොකද යා ගන්න ලියලා අපි ඊට පස්සේ එනවා පුතේ මෙන්න මෙහෙම දැන් අපිට මදි වුණානේ 51 40දී 44යි න්යාවේ 78 44යි 44ට 9ක් එකතු වුණොත් තමයි 53 වෙන්නේ 44ට 9ක් එකතු වුණොත් යනවා මේ පොලිමේ 9 කියලා ඉලක්කමක් තියෙනවා කියලා අන්තනේ පැත්තේ තියෙනවා කීවෙනියට තියෙන්නේ පස්වෙනියට තියෙන්නේ අන්නේ පස්වෙනියව 9 කියන ඉලක්කම තියෙන්නේ පස්වෙනියට එයාම එකතු කරනවා මෙයාට කොහොමද මෙතන 45යි 45යි මෙතන 51යි කියලා උත්තර එනවා 51යි අංශක 45යි කලා කියලා ඊළඟට එනවා මේක 46 74 මම ඔන්න තප්පර 30ක් දෙනවා
මම මේ කියපු විදිහටම පුළුවන් නම් ඔයගොල්ලෝ try කරන්න මම හදනවා උදාහරණයක් ඉදලා 78යි 53 හෙව්වා වගේම 78 53 කොහොමද එන්නේ කොහෙද තියෙන්නේ කියලා බැලුවා ළඟම උත්තරය ආවා 7844 ළඟම උත්තරය ආවා එයාට තව 9ක් මදි 53 වෙන්න 9 තියෙන්නේ 5 වෙනියට මේ 51 40ට 5 එකතු කරා 51 45 කියලා ආවා මේක තනියම වෙන්න බලන්න තප්පර 30ක් කාලේ නම් ඉවරයි මම ඉතින් ඔයාලට උදාහරණයක් විතර කරන්න දුන්න ගාන නිසා මම ඔන්න බලන්නම් ඔන්න බලමු පුතේ අපි 4674 මෙයාගේ තියෙනවා 4674 එහා පැත්තේ තියෙන්නේ 4500 643 තියෙනවා 669 තියෙනවා ආයි අනුපාතී ඔන්න ළඟම එක්කෙනා ගන්න පුළුවන් 4669 එයා එනවා පුතේ 27 50 කියලා 27 50 කියලා එනවා ඔන්න 27 50යි ඊළඟට දැන් අපිට ආවේ 69 නේ 27 50 කියලා ආවේ 69 ආවේ 69 70 74 කියන්නේ පහක් කෝණේ අපි මේ කෝණෙන් පස්වෙනියක් කියලා කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕක තියෙනවා පස්වෙනියක් තියෙන්නේ දෙකට එතකොට අපි කරන්නේ මෙයාට දෙකක් එකතු කරනවා උත්තරේ එනවා 27යි 52යි කියලා තනියම හොයාගත්තා නම් ඔන්න සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් දැකදවාගත්ත දේ ලොකු දේවල් නෑ සයින් වගෝට ආවා මෙයා කොහෙද ඉන්නේ කියලා බැලුවා එයා ඉන්න තැනක් හම්බුණා මෙයාව ලියාගත්තා 27 50 කියලා තව මදි කොච්චරද කියලා බැලුවා එයා කොහෙද ඉන්නේ කියලා බැලුවා අන්තරේ පේන්නේ එයාව එකතු කරා ගත්තා හරිද එහෙනම් මට කරන්න ගන්න පිටු අංක 5 උදාහරණ දෙන්නවා මේ දෙන්නවා ලියා ගන්න ඔයගොල්ලන්ට ඔය පිටු අංක 5 තියෙන උඩ හිස් තැන්වල ගණන් 6ක් දීලා තිනවා ඒ ගණන් 6 හදන්න ගණන් 6 හොයන්න තියෙන නිසා මම මිනිත්තු 5ක් දෙනවා. මිනිත්තු 5න් අනිවාර්යයෙන්ම බලන්න.
දුන්න වෙලාව ප්‍රමාණවත් කියලා හිතෙන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම එතකොට ඒ ප්‍රශ්න විසඳනවා. වෙලාව මදි මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ඉක්මනට බලන්න යන්න මම උත්තර ටික. මොකද අපිට කොසයින් වලට යන්න තියෙන කොසයින් කියන එක සාමාන්‍ය පෙළදී ගණිත භාවිතයට නැහැ. ගණිත භාවිතය කියන්නේ වම්මු බලලා කොසයින් හොයන්න මීට අවුරුදු 15ක 20ක ඉඳන් වගේ. අපි ගමුකෝ අවුරුදු 15ක් ඕනේ ඇච්චර දුර යන්න ඕනේ නැහැ. අවුරුදු 10ක වගේ උඩින් ඉඳන් කොසයින් තාම භාවිතයට ඇවිත් නැහැ. මේ ගණන් හදන්නේ. ඔයාලට අවුරුදු 10ක විතර ගණන් හදාගෙන යන්න සයින් ටැන් කියන වකුව තමයි භාවිතා කරන්නේ මේගොල්ලෝ හැමතිස්සෙම. හැබැයි මගේ තර්කයේ මේ අනේ ඒක නිසා ඔයගොල්ලෝ කොසයින් ඉගෙන ගන්න ඕනේ නෑ එහෙම කියලා නෙමෙයි. හදිස්සියරි කොසයින් දුන්නොත් අපිට කියන්න බෑ පුතේ ඒගොල්ලෝ දෙන්න නොදෙන එක කියන්න බෑ විභාගේ ආවට තව විභාගෙට ගියරපස් තමයි දන්නේ දීලා තියෙන දේ. හැබැයි අපි ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න ඕනේ. ඔයාලගේ ඉස්සරහගේ අනාගතයට වෙනුවට හරි ඉගෙන ගන්න ඕනේ. මේ කොසයින බලද්දී ටිකක් අමාරුයි වැඩි. හරිද? ඒක නිසා හොඳට අහගෙන ඉන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි යන් මෙන්න මේකේ උත්තර ටික බලන්න. පිටු අංක 5 රෝමි ලක්කම් 1 සර් කියන උත්තර අහගන්න. හරි? 13යි අංශක 43යි කලා. 13යි අංශක 43යි කලා. අංශකයක එහෙට මෙහෙට යාමක් ඔයගොල්ලන්ට වෙලා තිබ්බොත් එහෙම අංශකයක නෙමෙයි කලා එකක එහෙට මෙහෙට යාමක් වෙලා තිබ්බොත් එහෙම ඒක අර සාපේක්ෂ වෙනස අනුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ දැන් 8 ගන්න ඕන තැනට 8 නැතුව 7 9 තිබ්බම 7 කියලා අරගෙන තිනවා මම ඔයාලා 9 කියලා අරගෙන තියෙනවා. එහෙම අවස්ථාවල වෙනස් වීම වෙන්න පුළුවන්. ඊට අමතරව මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා අනිවාර්යයෙන්ම ගෲප් එකට දාලා WhatsApp ගෲප් එකට දාලා මගේ මේ පාස් විසඳ ගන්න බලන්න. හරිද? ප්‍රශ්නාංක 2 රෝමි ලක්කම් 2 යාට එනවා 21යි අංශක 49යි කලා. 21යි අංශක 49යි කලා. ප්‍රශ්නාංක 3ට එනවා 25යි අංශක 38යි කලා. 25යි අංශක 38යි කලා. ඊළඟට එනවා 36යි අංශක 0.9යි කලා 9යි කලා කියලා කියන්නත් පුළුවන්. කියන්නේ බිංදුව ඕනෙම නැහැ. හරි? 36යි අංශක 9යි කලා. බිංදුවයි 9 කිව්වොත් 9 කියන්නේ 9 කියලා නිකන් තිබ්බත් 9යි කියෙන්නේ. ඊළඟට පස්වෙනි එක 51යි අංශක 51යි කලා. अंतिम एक 66යි අංශක 33යි කලා. 66යි අංශක 33යි කලා. අපි එනවා කොසයින වගු වලට. අපි කියනවා කොස් කියන වගුව භාවිතයට එනවා. මේ කොස් වගුව භාවිතා කරද්දී අපිට භාවිතා කරන්න ඉස්කෝලේදී ඕනෑමට කියලා දුන්නා. ඉස්කෝල පන්තියේදී කියලා දුන්නා නම් දැන් මේ දවස්වල කොසයින් උගන්වලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දකින්න ඇති ඒක උගන්වන්න ඔයගොල්ලන්ට මේ හරි අමාරු පාඩමක් මේකත් මේකයි ගොඩක් කල් දැන් හිමීට කියලා දෙන්නේ මේක අවසානයේ තියාගෙන හිටියෙත් මම ඔයාලට පන්තියේදී මුහුණට මුහුණ හමුුණාම කියලා දෙන්න ඕන අදහසින් හිටියේ. ඒ නැතත් අපිට අවස්ථාව දෙන්නේ නැතිවට නැත්තරම නැති වෙන නිසා අපි කොහොමත් කරගන්න බැහැ. ඉතින් දැන් BGBට කියන්නේ බලා ගන්න. කොසයින වගුවක් කරද්දී මෙන්න මේ පැත්තේ තීරුව මේ දක්ෂයන්ටත් අවුල් වෙන පැත්ත මේක. මේ පැත්තේ තීරුව මේ යට තීරුව මේ යට තීරුවම තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ කොසයින වගුව මේ ලක්බනක පොතේ බලන්න මේ යටින් කියනවා ප්‍රකෘති කොසයින කියලා. මේ ප්‍රකෘති ලක්බනක කොසයින ගැන අපිට භාවිතයක් නැහැ. ඒක උසස් පෙළේ පස්සේ. දැනට තියෙන්නේ ප්‍රකෘති කොසයින. මේ කොසයින කියන එක යට තියෙනවා පටන් ගන්නෙම මේ පැත්තේ 60 ඉඳන්. දැන් මේගොල්ලන්ගේ බිඳු වෙන්න පටන් ගත්තේ. මෙයාගේ පටන් ගන්නේ 60. 60 පටන් ගන්න ඉවර වෙන්නේ මෙතන බිඳුව. 60න් පටන් ගන්න බිඳුව. මෙයාලගේ කොසයින බලද්දී මෙයාලගේ බිඳුව දැන් අපි සාමාන්‍යයෙන් මෙතන බිඳුව 1 2 3 ඔහොමනේ බලන්නේ. දැන් මෙයාගේ පැත්ත බලන්නේ නැහැ. මෙයාව ගණන් ගන්නවත් නැහැ. මෙයාව ගණන් ගන්නවත් නැහැ. මෙයාව තමයි ගණන් ගන්නේ. මෙයාව ගණන්
මෙයාගේ මෙතන පටන් ගන්න තැන තියෙන්නේ 89. එහෙනම් යහ පැත්තේ පිටුවේ තමයි ඉතුරු සිදුවීම තියෙන්නේ. යහ පැත්තේ පිටුවේ බැලුවම අන්තිමටම තියෙනවා බිඳුව කියලා අවසානයේ. ඒ පැත්තේ නම් තමයි ඉතුරු මේ යට ඉඳන් උඩට බලන එකක් මේ තියෙන්නේ. ඒ ඉඳන් යට බලන එකක් නෙමෙයි. දැන් උදාහරණයකට ඔන්න සර් බලන්න යන්නේ එක. මම මේ දේශ ක්‍රමයක් කියන්න දෙනවා. දැන් මේ මුලින්ම මේ ඇත්තටම මේ කොසයින් බලන්න ඕන විදිය තමයි මේ කියන්නේ. ඊළඟට කියලා දෙන්නේ ඇත්තටම බලන්න ඕන ක්‍රමයක් තමයි. ඒක ලේසි ක්‍රමය. හරිද? මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියලා දෙන ක්‍රමය. දැන් අපිට දුන්නොත් එහෙම cos කියලා දාලා 43 20 දුන්නොත් එහෙම cos කියලා දාලා ඕක එක උදාහරණයක් විදියට මම ගන්නවා. ඊළඟට දැන් මේ 60 බිඳුව කතාව අපි පැත්තකින් දාලා මම එන්නම්. හරි? තව උදාහරණයක් විතර ගන්නවා මම cos 60 39 ඔන්නෝම දෙන්න. හොඳට අහගන්න සර් කියන්නේ. යටපේලියෙන් බලන්න මාත් එක්කම බලන්න. යටපේලියෙන් බලන්න මේ පැත්තේ තීරුව. මෙන්න මේ පැත්තේ තීරුවෙන් බලන්න. හරි? මේ පැත්තේ තීරුව මුලින්ම. මේකේ කියනවා 43 මේ තීරුවේ 43 කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. පළවෙනි පිටුවේ අවසාන පිටුවේ තියෙන්නේ. අවසාන පිටුවේ තියෙන්නේ 43 තියෙන පුතේ උඩම තියෙන්නේ. බලන්න ඒකේ උඩම තියෙනවා 43 කියලා. 43 කෙලින් 20 බලද්දි උඩින් නෙමෙයි බලන්නේ යටින් බලන්නේ. යටින් 20 තියෙන්නේ මේ හින්දා දෙවෙනියට. එතකොට 20 කෙලින් බැලුවම 43 20ට හම්බ වෙනවා මෙන්න මෙතනදී. මේ පැත්තෙන් ඔන්න 20 කියවෙනවා. මෙයා කෙලින් එනවා. මේ පැත්තෙන් එනවා 43. නොවේ දෙන්න හම්බ වෙනවා පුතේ කොතනද මට කියන්න බෑ හොඳට බලලා 43 20 හම්බ වෙනවා අපිට 72යි 74 72යි 74 ඔන්න සරියා ගන්න කටු වැඩ බිඳුවයි 72යි 74 පස්සේ කරන්නේ දැන් මේ කතාව ඉවරයි. කෙලිම 43 20නේ ගැටලුවක් නෑ. එයාගේ උත්තරේ ඔන්න බිඳුවයි 72යි 74. ඔය වගේ එකක් නම් ඉතින් එච්චර ගැටලුවක් නෑ සාමාන්‍ය දේ. මෙන්න මේ වගේ එකක් ආවම තමයි ප්‍රශ්නේ පටන් ගන්න. ඔන්න මේක කියනවා. කාවද හොයාගෙන ඉන්නේ? 69 හොයාගෙන එනවා. sorry 60 හොයාගෙන එනවා. ඔන්න 60 හම්බුණා. මේ පැත්තෙන් කාවද උනි 30 හොයාගෙන එනවා මේ පැත්තෙන්. 60යි 30යි හම්බෙන තැන බලන්න යන්නේ අපි. 60යි 30යි හම්බෙනවා බලන්න. මෙයාගේ 60 එනවා යහපැති පිටුවට යන්න වෙනවා 60 හොයාගෙන. යද්දි ඔන්න 60 හම්බුණා මට 60 දී 30 එනවා පුතේ 60 දී 30 එනවා 49යි 24 කියලා. බිඳුවයි දශම 49යි 24 60 දී 30. හරිද? එතකොට ඒක හරි. ඔන්න දැන් තමයි අලුත්ම විශේෂ දේ බිඳුවහන. දැන් හොයනවා අපි මොකද්ද 9 වෙනියට ඉන්න කෙනා. අර අන්තරේ සාමාන්‍ය හොයන විදිහට. දැන් 60 කෙලින් හොයන්න ඕන සර් 60 කෙලින් හොයනවා 9 වෙනියට ඉන්නවා පුතේ 23ක්. 9 වෙනියට ඉන්නවා හරියටම 23ක් ඉන්නවා. මෙන්න මෙයාගෙන් 23ක් අඩු කරනවා. මෙයාගෙන් මොකද කරන්නේ? 23ක් අඩු කරනවා. ඉස්සල්ලා එක මොකද කරන්නේ ගියේ එක දැන් අඩු කරනවා. 4න් 3ක් 1යි 2න් 2ක් බිඳුවයි 9යි 4යි බිඳුවයි කියලා. 4901යි. උත්තර එනවා පුතේ 0.49යි 0.1 කියලා. දැන් පුතාලට තේරුණාද මෙයාගෙනව 72යි 74 මෙයාට 49 බිඳුව. මෙයාගේ හොයාගන්න කොහොමද? 60 ය බැලුවා යටින් මේ පැත්තෙන් හරිද? කන පිටට ඔක්කොම තියෙන්නේ. මේ පැත්තෙන් මේ පැත්තෙන් බැලුවා. 60 ය බැලුවා ඒ උත්තරේට 9 වෙනියට ඉන්න එක්කෙනාව අඩු කරා. දැන් ඕක ලඝු කරගෙන යද්දි එකම රටාවට එකතු කරපු කතාවේදී අඩු වෙන එකක් එනවා මේ කොසයිඩ් කියන්නේ. දැන් මේක හරි අමාරු වැඩක් ළමයි. මේක හරි අමාරු වැඩක්. මේක හරි අමාරු වැඩක් හින්දා මම ඔයාලට මේක ලේසියෙන් හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ. මම මේක ලේසියෙන් හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ. හොඳට අහගන්න ඒ ක්‍රමය. ඒක තමයි දැන් මෙතන ඉහළට ඔයගොල්ලෝ මම බලාපොරොත්තු වෙන්නේ ඒ ක්‍රමය. මොකද ඔයාලා බොරුවට අමාරු ක්‍රම වලින් නිකන් අමාරු වැඩනවට වඩා මම කරන්නේ ඔයාලගේ මේ අමාරුවේ වැටෙන්න තියෙන එක අඩු කරගෙන ගාන හදාගෙන යන එක. ඔන්න මම දෙවෙනි ක්‍රමයෙන් කියලා දෙනවා. දෙවෙනි ක්‍රමය හොඳට ඔළුවට දාගන්න ඈ. සයින් බලන්න දන්නවනේ ඔයගොල්ලෝ. සාමාන්‍ය සයින් බලන්න ඒක තමයි කරන්නේ.
මෙහෙමයි කරන්නේ. අපි කියනවා cos හොයන්න ඕනිලු මට කවුද 43යි 20. 43යි 20. මට cos හොයාගන්න ඕනේ 43යි 20. මෙයාගේ හොයන්න ඉස්සල්ලා අපි කරන්නේ උඩින් ලියනවා 89යි 60 කියලා. හැම තිස්සෙම ලියන්නේ ඕක. වෙන කවුරුත් නෙමෙයි කවුද ලියන්නේ? 89යි 60 ලියන්නේ. ලියලා මෙයාව අඩු කරනවා. මෙයා වුණා කරනවද අඩු කරනවා. ඒකට හේතු තියෙනවා. ඒ හේතු පැහැදිලි කරන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. ඔයාලා හිතන්නකො 89 60න් සර් අඩු කරන්න කිව්වා. එතකොට එන්නේ sin උත්තරේ. එතකොට එන්නේ මොන උත්තරේද? sin උත්තරේ. මොන sin? 60න් 20ක් ගියාම 40යි 9න් 3ක් 6යි 8න් 4ක් කීයද? 4යි. 46යි අංශක 46යි අංශක කලා 40යි. දැන් සර් ඕක හොයනවා. sin වගේ. ඔන්න. ඔයාලත් බලන්නකො මාත් එක්ක බලන්නකො කවුද එන්නේ? 46 40 බලනවා. 46 sin බලන්නේ දැන් අර මේ තීරුනේ මේ සාමාන්‍ය සැන්ඩල් ඉස්සරහින් බලනවා. උඩින් බලනවා. මේක බලන ඕක කරලා කියන්නේ. අර ක්‍රමෙට ගියාම අමාරුයි. 46 20 sorry 46 40 එනවා පුතේ 72යි 74 කියලා. බලන්න ඔයගොල්ලෝ කියනවා කියන්නේ 0.72යි 74 මෙන්න ආව මේ උත්තරේ. දැක්කද? ලේසියිනේ අපි අහමු ඊළඟ එකට. මේ ගානම හදන ක්‍රම දෙක. මේ පළවෙනි ක්‍රමය මේ ක්‍රමය ඔයාලට අවුල් ඒ හින්දා දෙවෙනි ක්‍රමය අවශ්‍යයෙන්ම හොඳටම ඉගෙන ගන්න. මේ තමයි මම බලාපොරොත්තු වෙන ක්‍රමය. හරිද? ඊළඟ ගාන වෙන්න මෙයා හදන හැටි බලන්න. අර වගේම කොස් දීලා තියෙන ගාන මොකද්ද? 39 දීලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? කාගෙන් කවදාද කරන්නේ? 89යි 60න් අඩු කරනවා මෙයාව. එන උත්තරේ කවුද කියලා කියනවද? sin කියනවා. මේ විදිහටම කරන්න ඕනේ ගාන හදද්දී. හරි? කිසි ගැටලුවක් නැහැ. කවුරුත් වැරදි දාන්නේ නැහැ. වැරදි දාන්නේම බෑ. හරිද? 60න් 39ක් අඩු කරාම 21යි. 60න් 39ක් අඩු කරාම වෙනවා පුතේ 21යි. ඒක සාමාන්‍යතර මේ දෙන්නගෙන් මෙයාවට ගන්න පුළුවන්. මේ දෙන්න මෙයා මෙහෙන් ඉල්ලන්නේ කිසි වෙලාවක අවස්ථාවක් එන්නේ නැහැ. හරිද? 60න් 39ක් ආවම වෙනවා ඔන්න 21යි. 9න් බිඳුවක් 9යි 8න් 6ක් 2යි කියන්නේ. ඔතන එනවා 29යි 21 කියලා. අපි කරන්නේ 29යි 21 sin බලනවා. ඔන්න බලන්න 29යි 20 බලනවා. 29යි 20 බලද්දී නැස බලන්න 29යි 20. සර්ට එනවා 48යි 99ක්. 48යි 99ක් එනවා බිඳුවයි දශම. බිඳුවයි දශම ඔන්න සර් උඩින් තියා ගන්නවා 48යි 99යි. එයාට පළවෙනියට ඉන්න එක්කෙනාව එකතු කරන්නත් ඕනේ. පළවෙනියට ඉන්න එක්කෙනාව සර් එකතු කරන්න ඕනේ. 9යි 3යි 12යි දෙක දාන එකක් ඉතුරුයි බිඳුවයි 8යි 4යි බිඳුවයි කියලා. හරියටම තමයි මෙතන 9 ඉන්නේ. 9. හරියටම උත්තරේ එකාවේ නෑ මං ගොනර සාපේක්ෂ වෙනස්කම් වීම වෙන්න පුළුවන් කියලා ඒක දශම ස්ථානයේ මොකද හේතුව? මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ පටන් ගැනීම 3. ඒගොල්ලෝ 2 දීලා තිබ්බනම් අපිට 1 එයි. හැබැයි 3 දීලා තියෙන්නේ ඒ ගාණේ අනුව. මෙන්න මෙහෙම චූටි. ඒ කියන්නේ මේ එක දශම ස්ථානයක දශම ස්ථානවත් 4 වෙනි දශම ස්ථානයකින් එකක වෙනස ගණන් ගන්න නෑ අපි සාමාන්‍යයෙන්. හරි? ඒ අවස්ථාව ආව එකක් හොඳයි. ඒක උනට පැහැදිලි කරන්න ඕනේ හින්දා මෙන්න මේ ඔයාලා බලන්නකො ආසන්නතම උත්තරේනේ 49යි බිඳුවයි 1. 49යි බිඳුවයි 2 ඇවෙන්න තියෙන්නේ. එනම උත්තරේ කියන්නේ බිඳුවයි දශම 49යි බිඳුවයි 2. මෙයාට එක ආවා මෙයාට එක ආවා. අර අඩු කරද්දී ඉතින් හරියට මෙතන ඇවිල්ලා තියෙන එක. හැබැයි ඉතින් මේ උත්තරේ නිවැරදි උත්තරේ විදිහට ගන්නවා. ඕකට කිසි ගැටලුවක් කරගන්න අවස්ථාවක් නැහැ. මේකට එකක් අඩු වුණානේ මේකට එකක් වැඩි වෙනානේ. මේ කතා නෑ මුකුත්. ඒ ගණන් වල හැටි. මේ sin cos tan වල හැටි. හරි? මේ 10කින් එකක් වගේ මේ වගේ දෙයක් වෙන්නේ. මේකෙන් කරන්න දැන් එක කලාතුරකින් සිදුවීමක්. හරි? අපිටම වෙච්ච එකත් ලොකු දෙයක් එක. ඔන්න උදාහරණ දෙක. ඔයාලට මගේ නම් අදහස මේක ලේසි කියලා. මේක ලේසි නම් මේකෙන් කරාට වගේ කිසි ප්‍රශ්නයක්වත් නැහැ.
කියන්නේ අඩු කරලා එහෙම ගත්තත් ගැටලුවක් නැහැ. හැබැයි මම ඉස්සරහට කරගෙන යන්නේ මේ ක්‍රමයට. මොකද හේතුව අපිට වර්ධින්න තියෙන ප්‍රමාණයන් සියල්ලම අඩු වෙනවා මේ ක්‍රමයට. එහෙනම් මේ ක්‍රම දෙකම ලියාගත්තා. මට හදන්න ගත්තා පුතේ ඔයගොල්ලෝ. පිටු අංක 6 තියෙනවා ගණන් 8ක්. 8ම හදන්න ගන්න. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ඒතර මම මේ ප්‍රශ්නේ ඉස්සරලා දෙන්නම්. හරි මං ඕකේ අර අඩු කර ටිකක් යන හින්දා ගණන් 8ක මිනිත්තු 8ක් දෙනවා. එක ගානක් මිනිත්තුවකින් අවසන් කරගන්න බලන්න. හරි. මගේ නම් අදහස දුන්න කාලේ ප්‍රමාණවත් කියලා පුතාලා බලලා මට කියන්න බලන්න තව වෙලා වුණා ඉන්නොත් කියලා. මම මකා ගන්නම්. මම පොඩ්ඩක් මේ බලන ටික සයින් බලන ටික හරියටම කරවන්නේ ළමයි ටිකක් වෙලාවක් අරගෙන මේ සයින් බැලුවට පස්සේ කොස් බැලුවට පස්සේ ටෑන් බැලුවට පස්සේ මේ පාඩම මේ 160ක් විතර ඉවරයි. ඉතුරු 140 එච්චර ලොකු අමාරුවක් නැහැ. මේ 160 තමයි අමාරු. හරිද? මේ සයින් වල මේ කොස් වල මේ මාතෘකාව සමහරකයි තෝරගන්න ඉන්නේ. හරිය අකමැති මේ මාතෘකාවට. ඒ වුණාට මගේ ගෝලයන්ට පොඩ ලක්ෂණට මම මේ ගොඩ දාලා දෙන්නේ. හරියටම මේ වැඩේ හරියටම කරගන්න ඕනින් තරම්. හරි. මම එකින් එක කියන්නම් බලමු අපේ උත්තර හරියද කියලා. කාගේ හරි උත්තරයක් ගැටලුවක් වෙලා තිබ්බොත් පුතේ මම දැන් අහන්න ගැටලුවක් නැහැ. කාට හරි එක දැන් මේ වෙලාවේ අහගන්න බැරි අය කෙනෙක් හිටියොත් එම WhatsApp group එකට දාලා අහන්න. මොකද උගලගේ කොසයින් බැරි ඉන්නේ. වැරදි වෙනවා නම් ඒ අඩුපාඩු බලන්න හැටි මම පැහැදිලි කරලා දෙන්න උපරිම කැට වෙලා ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ. හරි. අපි යමු පළවෙනි එක 89 60 දීලා තියෙන්නේ 57යි බිඳුව දීලා තියෙන්නේ. සර් කරගත්තේ පුතේ 89 60 මේක අඩු කරනවා. එතකොට එනවා සර්ට 60යි අංශ මම මේ පළවෙනි හින්දා නෑ කියන්නේ 60යි තලා කියලා මේ පැත්තෙන් එනවා 9න් 7ක් 2යි 8න් 5ක් 3යි 32 60 බලනවා. 32 60 බැලුවම සර්ට එනවා 54යි 46 කියලා. 54යි 46 දැන් ඉඳන් උත්තර කියාගෙන යන්න සර්. ඊළඟ එකට එනවා 0.89යි 49 කියලා. අවසාන උත්තරේ 0.89යි 49. ඊළඟට 0.82යි 0.4 කියලා එනවා. කාටද ගැටලුවක් තිබ්බොත් ඒ ගැන අහන්න පුළුවන්. ඒ වගේම දැන් උතන අහගන්න බැරි නම් WhatsApp group එකට දාලා ඒක අහගන්නත් පුළුවන්. හරි. ප්‍රශ්න අංක 4 0.90යි 56. ඊළඟට 0.30යි 10. 0.30යි 10. ඊළඟට 0.39යි 65. 0.39යි 65. ඊළඟට 0.59යි 81. 0.59යි 81. ඊළඟට 0.0 අන්තිම එක 0.73යි 49. 0.73යි 49. දැන් අපිට දෙනවා මේ කොසයින අනුරූප කෝණය සෙවීම. දැන් දෙනවා කොස් කියලා කෝණයක් අපිටම 0.58යි 65 කියලා ඕක එකයි. දෙවෙනි එක ශ්‍රේණියක් ගන්නවා 0.79යි 48 වගේ ඔය වගේ ගණන් දෙයක් දෙනවා කියමුකෝ. ඔයගොල්ලෝ කලර් බලන්න ඉන්නවා. ඉස්සලා සයින් බැලුවේ කොහොමද? අන්න ඒ වගේ නිකන් සයින් හොයන. වෙන මුකුත් නෙමෙයි වෙන්නේ සයින් හොයන. සයින් කියලා දැම්ම සයින් කෝණ හොයන්නේ. 58යි 65 පළවෙනි එක මම කරනවා. ඔයාලා මාත් එක්කම කරන්න. දෙවෙනි එක මම චුට්ටක් වෙලා දෙනකොට තනියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා බලන්න. හරි. 58යි 65.
58යි 65 කියලා මේකේ තියෙනවා පුතේ හරියටම ගත්තොත් එහෙම 58යි 31 තියෙනවා 58යි 54 තියෙනවා 58යි 78 තියෙනවා. බෑ 58යි 54 තමයි හරි උත්තරේට එන්නේ. ඒතර එනවා 35 50. කඩු වැඩක් කරගත්ත ඔන්න 35 50ක් එනවා. ඒ එන්නේ 54නේ. සර් කිව්වේ ඔයගලන්ට 35 50 35 50ට එනවා 58යි 54. තව සර්ට මදි 54 ඉඳන් 65 වෙන්න 11. සර් බලන්න මේ පොලිමේ 11 කියලා එකක් තියෙනවද කියලා. ප්‍රශ්නයක්. 11ක් නෑ 9 තියෙනවා 12 තියෙනවා. 9 තියෙනවා 12 තියෙනවා. 9 ගත්තොත් 11ට දෙකක් මදි. 12 ගත්තොත් එකක් වැඩි. දෙකක් මදිද හොඳ එකක් වැඩි එකද හොඳ? ළඟම ගත්තොත් එකක් වැඩි එක තමයි හොඳ. එහෙමයි ගන්න අපි. හරිද? සමහරලාට මේ උත්තර දෙකටම හරි දෙනවා. ඒ කියන්නේ 9 ගත්තත් 12 ගත්තත් දෙකටම හරි දෙනවා. හරි? දැන් මේකේ අනුව මම නම් ගන්නේ හරිම නිවැරදි උත්තරේ 12 කියන එක කියලා. ඒක 12 කියද්දී එයා එන්නේ පුතා 5. පස්වෙනියා. ඔන්න එකතු කරනවා. 35යි 55. මෙතන තියෙනවා පුතේ sin 35යි 55. මෙයා අංශක මෙයා කලං. කොහොමද? දැන් මොකද කරන්නේ අපි cosනේ හොයන්න ඕනි. උඩින් දානවා 89යි 60. ඉස්සල වගේමයි. 89යි 60. අපි මොකද කරන්නේ? අඩු කරලා ඔන්න cos හොයාගන්න. 60න් 55 ගියාම 0යි 5යි 9න් 5ක් 4යි 8න් 3ක් 5යි 8න් 3ක් 5යි. ඔන්නයි කියන බලන්න. සර් හොයාගත්ත සාමාන්‍ය විදියට සයි. මෙයා කොහෙද ඉන්නේ කොහොමද කියලා හොයාගත්තා. එතකොට 35 50 ආවා. ළඟම උත්තරේ තව මදි 12ක්. තව මදි 11ක්. ඒක 12 කියලා සංඛ්‍යාව තිබ්බා පස්වෙනියට. එයාව එකතු කරා 35යි 55. 35යි 55 සයින් කියලා ලිව්වා 89 60න් අඩු කරා මේ උත්තරේට කියනවා මොකද්ද cos කියලා. මේක ලියාගෙන මේක හොයන්න මම මේක දෙන්නේ ඔයාලට හිතෙන් හිතා ගන්න පුළුවන් මේක හරි ගියා නම් Tamanට හරි ගිහිල්ලාද කියලා. මොකද අපිට ඊළඟට ගණන් වලට යන්න පුළුවන්. මුලින්ම මේක හොයන්නකෝ බලන්න. මම දෙනවා තප්පර 30ක් වගේ කාලයක් ඈ. මේකත් ලියාගෙන මේකත් එක්ක. මගේ නම් තප්පර 45ක් පැනලා තියෙන්නේ. කවන්නේ මේක මේ උදාහරණ ගන්න මම බලන්න ඔයාලා හරිද නැද්ද කියන අදහස හිතලා මම ඉන්නේ. මේ 79 48 ඉන්න තැන හොයා ගන්න ඕනේ. මම බලනවා පුතේ 79 48 මේ පැත්තේ පිටුව නෑ. මේ පැත්තේ පිටුවට එනවා. මේකේ තියෙනවා පුතේ 79යි 34.
එයා තමයි ළඟම උත්තරේ 79 34. එයා එනවා පුතේ 52 30. 52 30. ඔන්න සර් යා ගන්නවා කටු වැඩි 52 30. මෙයා අංශක මෙයා කලා. 79 34 නේ ආවේ. 34 ආව 52 30. 34 ඉඳන් 48 වෙන්න මදි වෙනවා පුතේ 14. ඒ 14 තියෙනවා ඉස්සරහන් බැලුවොත් එහෙම 8 වෙන්නට. ඉතින් 52යි 38. ලියනවා නම් සර්ගේ සයින් උත්තරේ කවුද? සයින් 52යි 38. කොස් උත්තරේ හොයාගන්න නම් 89යි 60න් අඩු කරනවා. ඔන්න එනවා. මෙතන එනවා පුතේ 60න් 38ක් ගියාම 22යි 9න් 2ක් 7යි 8න් 5ක් 3යි. මෙයාට කියන අපි කොස් අංශක 37 කලා 22 කියලා. කොස් අංශක 37 කලා 22 කියලා. ඔයාලට බලන්න පුළුවන් මම ආයෙත් කියනවා 79 48 වෙනකොට ළඟම උත්තරේ තිබ්බ 79 34 එයා හිටියේ 52 30 තව සඩ 14ක් බදි වුණා අන්තරේ පේලියට ගියා අර සයිඩ් බලන විදිහම තමයි අන්තර පේලියේ 14 කියලා උත්තරයක් තිබ්බා එයා 8 වෙනියට තිබ්බේ එකතු කරා 52යි 38 එයාව මෙතනට ගෙනාවා 89යි 60න් අඩු කරා 60න් 38ක් ගියාම 22යි මෙතන එනවා 9න් 2ක් 7යි 8න් 5ක් 3යි කොස් අංශක 37යි කලා 22යි කියලා. පුතාලට පුළුවන් ගණන් දීලා තියෙනවා සර් 8ක්. ඒ ගණන් 8ම හදන්න. මම විනාඩි ප්‍රමාණයක් ඔයාලට දුන්නා පුතේ. ඒ විනාඩි ප්‍රමාණවත් වෙනකම් ඉඳලා තමයි මම ආවේ. කාට හරි තව වෙලාව ඕන ඉන්නවනම් මම කියන්න මට. ඕන බලන්න යන කාලේ නිසා මම හිතන්නේ කොසයින් දෙදී පන්තියේදී කරවන්නත් උතර කල් වෙලාව දෙන කොටසක් මේක කොසයින. තව වෙලාව ඕන ඉන්නවද මොකද ප්‍රශ්නේ? හරි. දැන් සර් බලන්න ගන්නවා. පළවෙනි එක අවසාන උත්තරය කියන්නේ කොස් උත්තරේ කියන්නේ වර්ධින හරි වැරදි දාගන්න. අර වගේම තමයි මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න පුළුවන්. ලොකුම ගැටලුවක් තිබ්බොත් ඒක ඔයගොල්ලන්ට WhatsApp group එකේ හරි දාලා ගන්න පුළුවන්. එනවා cos 64යි අංශක 22යි කලා කියලා. cos 64යි අංශක 22යි කලා කියලා එනවා. ඊළඟට cos 43යි අංශක 40යි කලා කියලා එනවා. ඊළඟට cos 53යි අංශක 52යි කලා කියලා එනවා. cos 53යි අංශක 52යි කලා කියලා එනවා. 4 56යි අංශක 16යි කලා කියලා එනවා. 56යි අංශක 16යි කලා කියලා එනවා. ඊළඟට 22යි අංශක 38යි කලා කියලා එනවා. 22යි අංශක 38යි කලා කියලා එනවා. ඊළඟට 38යි අංශක 18යි කලා කියලා එනවා. 38යි අංශක 18යි කලා කියලා එනවා. ඊළඟට පුතේ 34යි අංශක 35යි කලා කියලා එනවා. 7 වෙනි එක. 34යි අංශක 35යි කලා කියලා එනවා. ඊළඟට 44යි අංශක 0.5යි කියලා එනවා. 44යි අංශක 0.5යි කියලා එනවා.
ඒ තියෙන්නේ කොසයින සම්බන්ධ ප්‍රශ්න. කොසයින තමයි අපිට අවසන් වුණේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් WhatsApp group එකේ හරි දාලා ඉල්ලයි ප්‍රශ්න ගන්න පුළුවන්. හරි. දැන් යනවා අපි ප්‍රකෘති ටැන්ජන්ට් කියන පැත්තට. හරවගන්න ඊළඟ අහන්න පුතේ. මේ අර මේ සර් කියවර මේ පළවෙනි විදියට හැදුවමයි දෙවෙනි විදියට හැදුවමයි මේ සමහරක් උත්තරවල වෙනස්කම් ආවට කමක් නැද්ද? ඒ කියන්නේ මට පැහැදිලි නෑ මේ මම ඔයා කියන්නේ දැන් අර ක්‍රම දෙකක් කිව්වනේ. ඒකෙදි පුතා නම පොඩ්ඩක් කියන්න චුට්ටක් මට මේ. සේජාන්. හරි පුතේ. මෙන්න මෙහෙමයි. එහෙම මේ මිස්ටේක් වෙනවා නම් ඒ වෙන්නේ අංශක එකක මිස්ටේක් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕලෙන් වල ප්‍රතිඵල දෙනකොට මේ උත්තර පත්‍රය දෙනකොට ඒගොල්ලෝ එහෙම ආවම සයින් අපි හිතමුකෝ එනවා කියලා ඉල්ල සයින් කෝණයක් කරනවා 0.7.2.1 කියලා හෝ ඒගොල්ලෝ දෙනවා 0.7.2.2 එහෙම කියලා දෙනවා. මෙන්න මේ වගේ චූටිම මිස්ටේක් එකක්. චූටි මිස්ටේක් එක කියන්නේ එකක දෙකක මේ ලොකු පරතරයක් වෙන්න බෑ. හරි. එකක දෙකක පරතරයක් වෙනවා නම් විතරයි එන්නේ. ඊට වඩා පරතරයක් වෙනවා නම් ඔයාලගේ ගානේ මොනවා හරි දෝෂයක් වෙලාම තියෙන්න ඕනේ. එහෙම නැතුව ඒක වෙන්නේ නෑ එහෙම. හරිද? අර විදියට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට කොයි අවස්ථාවේදීවත් ඕක භාවිතයට එන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අද කරාට අදින් මතුවට ඔයාලට අවස්ථාවක් එන්නේ නෑ. උසස් පෙළදී ඒ උසස් පෙළ නැත්සර වගේ කරොත් එහෙම නැත්තම් සාමාන්‍ය පෙළදී ඔයාලට එන විභාගේ වාද විභාගේදීවත් කොහොම දෙයක් භාවිතයට එන්නේ මොකද ඒගොල්ලෝ පොස්ට්පැත්ත දෙන්නේ නැති හින්දා. ඒක නිසා මේ ගැටලුව ලොකුවට ඔයාලට බලපාන්නේ නැහැ. හැබැයි අර වගේ චූටි පරතරයක් වෙන්න පුළුවන්. මේ පරතරේ ගැටලුවක් නැහැ. මේ පරතරේ වෙන්නේ මෙහෙම අපි කියන්නේ 0.01ක පරතරයක්. යෝ 99.9න් බේරුණා කිව්වම 0.01කින් තමයි අපි බේරලා තියෙන්නේ. හරිද? එතකොට ඒකටත් වැඩිනේ මේක. 0.01 වුණොත් මේ වෙනස තියෙන්නේ මේ මෙතන. දශම ස්ථානිකකුත් නෙමෙයි. දශම ස්ථානවල මෙච්චරක් වෙනස. මේවා ඉතින් වැඩි ගණන් ගන්නෑ. මේ 1 2 ගණන් ගන්න එච්චර පොඩි එක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා කියලායි මම කියන්නේ. හරි? ඒක එහෙම මිස්ටේක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිස්ටේක් කියන්නේ පොඩි දෙයක් වෙනසක් වෙන්න පුළුවන්. එක දික වගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට වඩා ලොකු වෙනසක් වෙනවා නම් ඒක අපේ ගානේ වරදක් තමයි වෙන්නේ. එහෙම නැතුව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරිද පුතා? හරිනේ ගැටලුවක් හරිනේ? හරි. මොනවා හරි පුතාගේ කියන්නේ දැන් කරගෙන ගිය ගණන් වලදී මොනවා හරි එහෙම ලොකු ගැටලුවක් ඇවිල්ලා තිබ්බොත් පුතා මට WhatsApp එකට දාන්න. එතකොට මම ඒක බලලා මොකද වෙලා තියෙන්නේ වැරද්ද කියලා බලලා ඔයාලට ඒකට පිළියමක් දෙන්නම්. හරි? අපි යනවා ටෑන්. එනවා ටෑන් වගුව. ටෑන් වගුවේ කිසි කරදරයක් නැහැ. ටෑන් වගුව ලොකු ප්‍රශ්න නැහැ. නෑගුවට නැත්තේත් නැහැ. එක මේක ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙච්චර වෙලා 0.2 ගණන් කතා කරගෙන හිටියේ. හැබැයි දැන් එනවා 1.2 ටෑන්ජන් වගුවනේ යන්නකො. ටෑන්ජන් වගුවේ මේ පළවෙනි පිටුවේ කිසි ගැටලුවක් නැහැ. 0.2 ගණන් ඔක්කොම. අන්තිමට 1.0 කියනවා. මෙන්න මෙතනින් පටන් අරගෙන මේ පැත්තේ තියෙන ඒවා 1.2.3.0 බිංදුවයි අන්තිමට 343.77 වෙනකොටත් තියෙනවා. හරිද? එච්චර ලොකු ගණන් එන්නේ නැහැ. ටෑන්ජන් මේගොල්ලෝ ලේසියෙන් වලින් ඔයාලා ගොඩ යන්න පුළුවන් තැනින් ගොඩ යවනවා. සාමාන්‍ය පෙළදී උනත් එහෙමයි කරන්නේ. හරිද? හැබැයි බලන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් අච්චුපොතේ ගණන් අච්චුපොතේ දාලා තියෙන පුතා ඕවලට ගණන් 3යි උදාහරණ. හරිද? ඒ ගණන් තුනෙනුත් ඒගොල්ලෝ දාලා නැහැ දෙවෙනි වගුව පැත්තට. ඒ කියන්නේ දෙවෙනි පිටුව පැත්තට යන්නවත් දාලා නැහැ. ඒක තේරුම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඔයාලා මෙච්චර දුරට මේ පැත්තට දෙවෙනි පැත්තට යවනවා. යවන්න නැතුව නෙමෙයි. හැබැයි යවලා චුට්ටකින් ඉවර කරගන්න තමයි ඒගොල්ලෝ අදහන්නේ. නැත්නම් මේ අන්තිම අග්ගිස්සන වෙනකන් දීලා ඔයගොල්ලන්ට ගාන දීලා පොර වෙලා යන්න දෙන්නේ නැහැ ගන්න. හරිද? ඔයාලට සාමාන්‍ය කරගන්න පුළුවන් මට්ටමින් තමයි දෙන්නේ. ටෑන් බලන්නේ සයින් ලඝු අන්නේ බලන ආකාරයටම ටෑන් කරනවා. කිසි ගැටලුවක් නැහැ. මම ගණන් දෙකක් පෙන්නන්නම්. ඊපස් තනියෙන් හදන්න තමයි තියෙන්නේ. හරි? ටෑන් 50 අපි පොඩි එකකින් පටන් ගන්නකොනේ 50ම පටන් ගත්තම උගලට අමාරු වෙන්න පුළුවන්. 26
33 ඔන්න එක ඊළඟ එක tan 55 42 ඔන්න ඔය තමයි ගණන් දෙක මේ දෙකම මම කියලා දෙනවා ඔයගොල්ලන්ට තනියෙන් ගණන් හයක් හදන්න දෙන්න පළවෙනි එක 26 33 tan වගුව දැන් sin වගුවෙන් tan කියන වගුවට පෙරලගෙන ඉඳ මේකේ කියනවා 26 33 26 කියන එක්කෙනාව හම්බුණා 30 බැලුවා තුන්වෙනියා බැලුවා 30ට එනවා 49යි 86ක් 30ට එනවා 49යි 86ක් එකතු කරනවා පුතේ 11 එතකොට එනවා 49යි 97ක් කියලා සාමාන්‍ය අර 0.49යි 26 30 49 86යි 11යි 97ක් කියවෙනවා 49 97යි ඊළඟ එකට එනවා අපි ඊළඟ කාරණාවට එනවා ඊළඟ එකේ යනවා 55 42 55 මේ පැත්තේ යන්න මේ පැත්තට එනවා දැන් 1.2ද 2.2ද ඒවත් බලන්න ඕනේ බලන්න ඒගොල්ලෝ පටන් ගන්න මුල දෙනවා ඊට පස්සේ හැම එකෙම කියලා නෑ පුතා 1.04යි ඊට පස්සේ 0.5 ඊට පස්සේ තියෙන්නේ ආයෙත් 1 කියන එක අදහස් කරගෙන හිතන්න කියලා දීලා තින්නේ ඒගොල්ලෝ නැතුව මේ හැම එකටම එක එක දාන්නේ නෑ ඒගොල්ලෝ ඉතින් හිතන ඇති එක එක කියලා දාන එක බාධාවක් කියලා දැන් එතකොට මේකේ තියෙන 1.0 ගණන් 55 පටන් ගන්න තැනම අපිට දෙනවා 1.0 ගණන් තමයි මේ තියෙන්නේ කියලා 1.42යි 81 1.42යි 81 ඒ පටන් ගන්නම තැන හරිද 55 බිඳුව හැබැයි අපිට ඕනේ කාවද 55 කාවද 40ක් ඕනේ මම මේ රිවිව් කරන්න පෙන්නුම් කරන්න ඉතන 40 කියන්නේ හරියටම බැලුවොත් එහෙම 1.46යි 41 1.46යි 41 මෙයාට තව හොයන්න ඕනේ දෙවනියට ඒ ටැම් පේලියෙම 55 පේලියෙම දෙවනියට ඉන්න එක අන්තරේ දෙවනියට ඉන්න එක්කෙනා ගත්තම 18ක් එකතු අර ඉස්සලා කරා වගේම තමයි ඔක වෙනසක් නෑ 1.8 විතර වෙනසක් තියෙනවා හරි 1.8යි 9 ආවා 4යි 1යි 5 ආවා 6 ආවා 4 ආවා 1 කියලා ආවා උත්තරේ මෙතන තියෙනවා 1.46යි 59 කියලා ඔච්චරමයි වෙනස හරිද සමහරක් තැන්වල දශම ස්ථාන 3ක් තියෙනවා ඒ දශම ස්ථාන 3යි නම් තියෙනවා අපි දශම ස්ථාන 3ෙන් වැඩි ඉවර කරගන්නවා නැතු ඒ වලට තව වෙන මොකුත් එක්ක අවබෝධ කරන්නේ දශම ස්ථාන 3ෙන් ඉවර කරනවා වැඩි කියන්නේ දශම ස්ථාන 4ක් තියෙන තැන් වල මේ වගුවේ තියෙනවා හරිද එහෙම අවස්ථාවක් ආවොත් නැත්නම් පොදුවේ මේ එකක් මේක බලන්නේ 55 40 බැලුවා 1 ගානක් ආවේ 46 41ක් ආවා දෙවෙනියට ඉන්නේ කවුද කියලා දැල්ලුවා දෙවෙනියට 18 ඉන්නවා 18 එකතු කරා එකතු කළේ තමයි මේ උත්තරය අපි ගත්තේ එහෙනම් අපිට පුළුවන් ගණන් 6ක් දීලා තිනවා පුතා පිටුවම් කාටේ තියෙන ගණන් 6 හදන්න පටන් ගන්න හරි මේක උත්තර කියන්න ඉස්සල්ලා නැවත කාරණාව මතක් කරනවා එක පුතේ කීප දෙනෙක් විතරයි ප්‍රශ්න පත්‍ර ගෙනත් දීලා තියෙන්නේ ඉතින් ඔයාලට ප්‍රශ්න පත්‍ර මම එව්වේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ මෙහෙමයි ඇත්තටම ප්‍රශ්න පත්‍රය කරගන්න වෙලාව දුන්න ගොඩක් කාලයක් පැය දෙකක් භාවිතා කරලා පේපරේ ලියලා ඔයාලට පේපරයක් විදිහට ඒක ලියාගෙන මට කියලා පෙන්නගෙන ලකුණු කොච්චර මම දැන් තියනවද කියලා බලා ගන්නයි වුණාව තිබ්බේ. නැතුව මට මෙතනදී සාකච්ඡා කරා නම් ඕගොල්ලෝ සමහරවල්ලාට හදලා නැතුව ලියාගෙන වැඩේ කරගන්නත් පුළුවන්. ඒකට වඩා මම
බලනවා මේක දැන් ඔයාලගේ විභාගයක් ආකාරයට කරගෙන ලකුණු ටික බලා ගන්න. ඒකයි මේ උත්සාහ කරන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ හෙට හවස් වෙනකොට සියලු දෙනාගේ ප්‍රශ්න පත්‍ර තිබිය යුතුයි කියලා. ඒ හෙට හවස් වෙනකොට දැන් අද දවල් වෙනකොට කීප දෙනයි බාර දීලා තියෙන්නේ. ඉතින් අනිත් හැකි ඉක්මනට ඒ කියන්නේ හැකි කියන්නේ හෙට දවස ඇතුළත අනිත් තමන්ගේ ආයතන වලට මේ ප්‍රශ්න පත්‍ර ටික දෙන්න. අද වෙන වැඩ ඔක්කොම පැත්තකින් දාලා හරි පෑ දෙක අරගෙන මේ පේපර්ස් ටික ලියලා අනිවාර්යෙන්ම හෙට දවස් ඇතුළත තමන්ට අයිති ආයතනයට දිනක් දෙන්න. නැති වුණොත් මට කියන්න සිද්ධ වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මගේ නිබන්ධන අරන් ගිහින් කියනවා මේ පුතා මේ දුව ඔව් ප්‍රශ්න පත්‍රේ කරලා දමා නැත. ඒක නිසා ප්‍රශ්න පත්‍රේ කරලා දාන්න. නැත්නම් මේ නම්බරයට කෝල් කරලා ගෙදරින් දෙමාපියකින් අහන්න වෙනවා මේ ළමයට ප්‍රශ්න පත්‍රය කරගන්න වෙලාවක් තිබ්බේ නැද්ද මොකද්ද කිව්වමන්ද කියලා හේතු සහිතව බලා ගන්න වෙනවා. මෙච්චර කාලයක් තිබිලා වෙලාවක් තිබ්බේ නැහැ කියලා නම් කියන්න එපා. වෙලාවක් තිබ්බේ නැත්නම් අද දවසේ වෙලාව හදාගන්න හරි කරන්න වෙනවා. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර ටික තියෙන්න ඕනේ. මේක නිකන් තනින් කියන්න සිද්ධ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන මේ ගණන් විෂය නැත්නම් හැමදේම ඉවරයි. ගණන් පේල් නම් ජීවිතේ පේල් තමයි. හරිද? ගණන් පේල් අය තමයි බහුතරයක් ගාමන්ට් වලයි ජොබ් වලයි මේසන් පාස්ලයි ඔක්කොම ඉන්නේ. ඊට පස්සේ ගණන් වලට S එකක් ගත්ත කෙනාට තමයි ආට් පන්තියකට හරි ආගන්න පුළුවන් වෙන්නේ. ගණන් වලට C එකක් ගත්තොත් විතරයි පුතා කොමර්ස් පන්තිය. කොමර්ස් ඒත් කොමර්ස් වලට ගන්න නැහැ සමහරක් ඉස්කෝල වල. කොමර්ස් වලට යන්න හරි මැත්ස් සයන්ස් වලට යන්න හරි AB වලට යන්න ඕනේ. ජීවිතේ පෙන්නන්නේ එතන නැතුව සිංහල වලට ඒකක් ගත්තා කියලා දෙilla ගණිත මේ උසස් පෙළ මැත්ස් කරන්න දෙන්නේ නැහැ ළමයි. තේරුණාද කියන්නේ? විෂය ධාරාව අනුව ගණන් තමයි බරපතලම විෂය. ගණන් පේල් නම් සාමාන්‍ය පෙළ පේල්. ඒක දන්න අය ගොඩක් ඉන්නවා මෙතන. ඒක නිසා වැඩ කිව්වම මේ දේවල් මේ විදිහට කරලා බාර දෙන්න. බාර දුන්නේ නැත්නම් හෙට රෑ වෙද්දි හෙට 7 වෙද්දි මම නම් ටික දානවා. නම් ටික ප්‍රසිද්ධ කරනවා. හරිද? ගෲප් වල තමන්ගේ ගෲප් වල මේ ළමයා මට නිබන්ධනය අරන් ගිහලා තිනවා ටියුට් එක දීලා නැහැ. මේ ප්‍රශ්න පත්‍ර දීලා නැහැ කියලා මම ප්‍රසිද්ධ කරනවා හෙට 7 වෙද්දි. හෙට 7ට ඉස්සල්ලා සියලු දෙනාම ප්‍රශ්න පත්‍ර ටික බාර දෙන්න. මොකද මට 23 විතර වෙද්දිවත් ඕගොල්ලන්ට ওই පේපර්ස් ටික බලලා දෙන්න ඕනේ. මටත් කල් ඕනේ. මට මේ ගෙනිච්ච ගමන්ම එදා දවසෙත් බලන්න බෑ. මමත් තව ක්ලාස් තියෙනවා මට. ඉතින් ඒකත් එක්ක මමත් මේ දේවල් එක්කයි වැඩ කරගෙන යන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මට කාලයක් දෙන්න ඕනේ බලන්න. දවස් 5ක්වත් දෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ කරලා ඔයගොල්ලෝ මාස 3ක් විතර දෙනවනේ. එහෙම අපිට දවස් 5ක්වත් දෙන්න ඕනේ. ඒ දවස් 5 මට බලන්න පුළුවන්. මොකද එක්කෙනෙක්ගේ පේපර්ස් සමහරවල් 3ක් 4ක් තියෙනවා. ඉතින් ඒව බලන්න ඕනේ හින්දා. හරි. ඒ දේවල් මේ විදිහටම සිද්ධ කරන්න පුතාලා. අපි යන් ඉස්සරහට එක මම උත්තර කියනවා පිටු අංක 8. පිටු අංක 8 එනවා පුතේ. පළවෙනි ක්‍රම ඉලක්කම් 1 0.04යි 0.04යි 66 ඊළඟට 0.27යි 79 27යි 79 බිංදුවයි දශම 80යි 50 බිංදුවයි දශම 80යි 50 ඊළඟට බිංදුවයි දශම 45යි 0.8 බිංදුවයි දශම 45යි 0.8 ඊළඟට බිංදුවයි දශම 54යි 82 බිංදුවයි දශම 54යි 82 ඊළඟට 1යි දශම 67යි 53 1යි දශම 67යි 53 හරි මම තව වැඩක් කියලා දෙනවා ගෙදර වැඩකුත් ඒකම දෙනවා ඉඳලා බලා ගන්න මේක දැන් අපිට tan කෝණේ දුන්නොත් අපි දෙනවා tan 0.78යි 5යි 6 මම තව එකක් දෙනවා tan කෝණය ඒ 0.9යි 35 දෙනවා මේ අන්තිම ගණන් දෙක හොඳට බලන්න නේ සර් දෙකම කියලා දෙනවා මේක දන්නවා බලන්න මොකද දැන් sin බැලුවා cosine බැලුවා මේකම තමයි ඉතින් බලන්න තියෙන්නේ අර වෙනසකට තියෙන්නේ
මේ ඔයාලගෙන් tan කියන වගුවෙන් මේක බලන්න ඕනේ හින්දා. හරිද? හරි. එතකොට මේකෙත් කරන්නේ අපි අර ප්‍රකෘති ටැන්ජන් කියන එක. දැන් මේ ලඝු ගණක පොතේ තියෙනවා පුතේ ලඝු ගණක ටැන්ජන් එහෙම කියලා තියෙනවා. ඒකේ බලන්නේ නැහැ. ඒව බලන්නේ නැහැ. හතර මතක තියාගන්න පළවෙනි පිටු 6 විතරයි අපේ භාවිතයට එන්නේ සාමාන්‍ය පෙළ ඉවර වෙනකම්. මේක කියනවා 78යි 56 බිඳුවයි දශම පැත්තේ. මේ පැත්තේ තියෙන්නේ ඕනේ. අනිවාර්යෙන් බිඳුව දශමනේ. මේ පැත්තේ විතරයි තියෙන්නේ ඕනේ. 78යි 56 ආසන්න ගණන් තමයි මේවල ගොඩාක් ඉන්නේ ළමයි. මෙයා කියනවා 78යි 56 වෙනුවට 78යි 60 තියෙන්නේ. ඊට වඩා ළඟ එක්කෙනෙකුට තියෙන්නේ 78යි 13. 78යි 13 බලන්න කොච්චර ලොකු පරතරයකින් දෙන්නේ කියලා. 78යි 13 තමයි අපිට එන්නේ. එයා ඉන්නවා පුතේ 38 බිඳුව කියලා. එයා ඉන්නේ කොහොමද? මෙයා ඉන්නේ 38 බිඳුව කියලා ඉන්නේ. එතකොට දැන් 78යි 13 ආවනේ. තව මදි 13 ඉඳන් 56 වෙන්න 13යි 23යි 33යි 43යි 53යි එතනටම 40යි තව 3කුයි 43ක් මදි වෙනවා. ඒ පේලිය බලනවා අපිට 43 කියලා එකක් තියෙනවා කියලා. 33 තියෙනවා 38 තියෙනවා 43 තියෙනවා. හරියටම 9 වෙනියට මේ බිඳුවට 9ක් එකතු වෙනවා. එතකොට අපි කියනවා පුතේ 38යි අංශක 9යි කලා කියන ලොකු පරතරේ ඉන්නේ. හරිද? ලොකු පරතර කියන්නේ අර මදි ගාන 40 දැන් 43 තියෙන්නේ. 43ක් ඕනේ. හදිස්සියගේ 40 වගේ වුණා නම් 3ක් මදි. ඒක කරන්න දෙන්නේ අපි ගන්න ළඟම එක්කන 40 කියලා තමයි මේ ටැන්ජන් වල තියෙන විශේෂත්වය ඒකයි ඈ. අර ඉස්සල්ලා ප්‍රශ්නයක් අපිට ආවේ අන්න ඒ වගේ නිකන්. ඊළඟට සදුන්නා 90යි 35. මේකේ 90යි 35 කියන එක 90යි 0.4 තියෙනවා 90යි 57 තියෙනවා. 90යි 0.4 තමයි ළඟම එක්කන. ඒතර එන්නේ 42 බිඳුව. ඔන්න 42 කියලා මෙතන එනවා කොහොමද? 42 බිඳුව. බිඳුවේ මෙයාට දැන් 4නේ තියෙන්නේ පුතා 35 වෙන්න 4 14 24 34 එතනටම 30යි තව එකයි 35 වෙන්න 31ක් ඕනේ 31 කියලා මේකේ තියෙනවා පුතේ 27 තියෙනවා 32 තියෙනවා 27 ගන්නවද 32 ගන්නවද 27 කිව්වොත් 31ට 4ක් මදි 32 කිව්වොත් එකක් වැඩි එක ගන්න 32 ගන්නේ 32 කියන්නේ පුතා හරියටම ගත්තොත් එහෙම 6 වෙනියක් එතකොට අපි කියන 42 6 කියලා 42 6 දැන් මේ හැමතිස්සෙම බිංදු ගණන්ම නෙමෙයි එන්නේ මෙතන එක එක ගණන් නෙමෙයි ගණන් අනුව එන විදිය දැන් මම තෝරගත්ත ගණන් දෙක මේ දෙක හරිද ඒ ගණන් දෙකට මට මෙහෙම ආවා ඔයාලට එන්න පුළුවන් සමහරවිට මෙතනට 4 5 ඒ වගේ ගණන් එන්න පුළුවන් හරිද හරි අද දවසට ඉවරයි වැඩි ඔයාලා මට අනිවාර්යෙන්ම අහන්න මේ අර අඩු සංඛ්‍යාව ගත්තරත් කමක් නැද්ද? නෑ ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම කිව්වොත් එimhe දැන් මෙතන තියෙන ගෙවුනොත් පහණි ගන්නේ සාමාන්‍ය පෙළ ඔය ගන්න දුන්නම ඒගොල්ලෝ මෙන්න මෙහෙම උත්තරයකුත් දෙවලු. ඒ කියන්නේ උත්තර පත්‍රයේ තියෙන 42.6 හෝ 42.5 ගන්න කියලා සාමාන්‍ය පෙළ පේපර්ස් බලන ගණන් ගුරුවරු ඉඳලා ඒගොල්ලෝ ආසන්න උත්තරේ දෙන සාර්ථක උත්තරේ කියලා හිතලා හරි දෙනවා. හරි. ඒ වගේ ලොක් වෙන්නේ නෑ. ඒ ඉතින් ඒ වෙලාව අනුව හැබැයි අපි බලමු හරිම ළඟම උත්තරේ ගන්න. අපි හැමතිස්සෙම කරන්න ඕන හරිම දේ කරලා දියමු. එතකොට ගැටලුවක් වෙන්නේ නැද්ද? උනාට ළඟම උත්තරේ කොහොමත් මෙතන එක්කෙනෙක් ඕනොට මේ පැත්තේ කෙනා හරි මේ පැත්තේ කෙනා හරි කාව ගත්තා වුණත් ඒගොල්ලෝ හරි දානවා. මම ඊ උත්තර පත්‍ර දැකලා තියෙනවා. මෙයා වුණත් දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිවාර්යෙන් හරි දානවා. දෙන්නටම හරි දානවා. ඔයාලා බලන්න මෙයාට වඩාත්ම ළඟ මෙයාද කියලා ඒ කෙනාව ඔයගොල්ලෝ ලියන්න. එතකොට ඔයගොල්ලන්ගේ හිතේ සැකයක් තියාගන්න ඕනේ නැහැ. පිටු අංක 9 නම් හෝම්වර්ක් කරලා තියන්න මට. පිටු අංක 9 මම බලන්න ලබන සතියේ අනිවාර්යෙන්ම පටන් ගද්දිම ලබන සතියේ පටන් ගන්න සම මම ඒ ගණන් 6ට වෙලාව දෙනවා හේතුව පේපර්ස් නිසා අනිවාර්යෙන් පේපර් එක හෙට හවස වෙද්දී ලැබෙන සලස්වල තියන්න. 4ට මම නම් නිකුත් කරනවා.